අයිබෝන් සුබ දවසක් අපේ සාමාන්‍ය පෙළ දරුවන් සඳහා ඔන්න සිංහල වීර්ය අලුත් පාඩමකින් එකතු වන්නට සූදානම් වෙන්නේ. විට ප්‍රථමයෙන් ඔබත් සමග කතා බහ කරන්නට යෙදුණා. සාහිත්‍ය සංග්‍රහය යටත් සාමාන්‍ය පෙළ දරුවන්ට නියමිත සාහිත්‍ය සංග්‍රහය පාඩමේදී සැලි සංදේශයට නියමිතව උපුටාගෙන තිබෙන මඟ විසිතුරු පාඩමේ පසුබිම් තොරතුරු. අද දවසේ මම උත්සාහ කරනවා ඔබත් සමග මේ පද්‍ය රස විඳින සහ ඒ තුලින් ගන්නට පුළුවන් ඔබෙන් විභාගෙදී අහන්න පුළුවන් කරුණු කාරණා සහ පැති සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරන්නට මාත් සමග රැඳී ඉන්න මේ වීඩියෝව දිගටම නරඹන මෙන් ඔබ අධ්‍යයනය කරන මෙන් මගත් සමග එකතු වෙන මෙන් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේදී සිහිපත් කරන්න ඇත්තෙම මඟ විසිතුරු පාඩම සැලි සංදේශයේදී විශේෂයෙන්ම මේ ඔබට නියමිත පද්‍ය 13ක් තිබෙනවානේ. මේ 13 යටතේ කතා බහ කරන අවස්ථා සිද්ධි ආදී දේවල් පාඩමේදී මෙන්න මෙහෙම පැති සම්බන්ධයෙන් ඔබෙන් අහන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ කවි කීපය නැත්නම් පද්‍ය කීපය අධ්‍යයනය කිරීමේදී යොදාගෙන තියෙන විවිධ කාව්‍ය උපක්‍රම පිළිබඳ විභාගයේදී ඔබෙන් අහන්න පුළුවන් එක පැත්තක් අංශයක් පිළිබඳ. ඒ වගේම ස්වභාවෝක්තියට මුල් තැන දී ඇති ආකාරය, ස්වභාවෝක්තිය කියන අලංකාරයට මුල් තැන දී ඇති ආකාරය විමසා සිටින්නට පුළුවන්. ඒ වගේම විවිධ අවස්ථා වර්ණනා කිරීම, විවිධ අවස්ථා නේද? ඒ එළඹිලා තියෙන අවස්ථා වර්ණනා කිරීම පිළිබඳව ඔබෙන් අහන්නට පුළුවන් විභාගයේදී. ඒ වගේම හෙළිවන සමාජ ආර්ථික තොරතුරු පිළිබඳව අහන්නටත් පුළුවන් විභාගයේදී. ඒ වගේම චමත්කාර ජනක වන පියසේ අසීතිය කොයි විදිහට තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ඔබත් සමග කතා බහ කරන්නට එහෙම නැත්නම් මේ නිර්මාණ සඳහා භාවිතා කර ඇති ආකාරය පිළිබඳව විභාගයේදී අහන්න පුළුවන්. ඒක අංශයක් හෝ අංශ කිහිපයක් යටතේම. එහෙමනම් විශේෂයෙන්ම ඔබට මතක් කරන්නට ඕන මඟ විසිතුරු පාඩමේ අදාළව ඔබට නියමිත මේ පද්‍ය ආරම්භ වන්නේ ඇත්තෙම මේ සැලි සංදේශයේ නියමිත ගමන් මාර්ගයේනේ. ගමන් මාර්ගයෙන් සැලි සංදේශයේ ගමන් මාර්ගය. ඒතකොට ගමන් මේ අවස්ථාවේ මුල් කොටස අපි සාමාන්‍ය විදිහට හඳුනා ගන්නට යෙදුනොත් එහෙම මේ සැන්දෑවක තමයි මේ සැලලිනිය ගමන් ආරම්භ කරන්නේ. එතකොට ගමන් ආරම්භයේ සැන්දෑව ඔබට නියමිත කොටසේ. ඉන් අනතුරුව කෝට්ටේ නගරය, ඒ වගේම දළදා මාලිගයට පැමිණීම, ඉන් අනතුරුව 6 වෙනි පරාක්‍රම බහුව රජතුමා දැකීම, ඉන් අනතුරුව මේ කොන්ත ගන් තොටින් ඈතර වීම, ඒ වගේම ඉන් අනතුරුවේ රාත්‍රියේ එළඹෙනවා. ඒ අවස්ථාවේ ඊශ්වර කෝවිලේ නතර වීම, පසුදා උදෑසන ඊශ්වර කෝවිලට ගිහිමින් අනතුරු ඒ දෙවියන් දැකලා ඉන්න අනතුරුව කුවන්ගත වෙනවා. මේ පණිවිඩය අරගෙන යන අවස්ථාවේ මේ සැලලිහිණියා ගුවන්ගත වෙන අවස්ථාව හා සම්බන්ධයෙන් තමයි ඔබට නියමිත පද්‍ය ටික සූදානම් වෙලා එහෙම නැත්නම් ඔබට වෙන් කර දී තිබෙන්නේ. ඒ ගුවන්ගත වීමත් එක්කම සැලලිහිණියා දකිනවා අවට පරිසරයේ එක් දිශාවන් වලදී Tamanට දකින්නට ලැබෙන ඒ අවස්ථාවන් ඔය මත සිද්ධිය නැත්නම් පරිසරයේ ස්වභාවික තත්ත්වය. මෙන්න මේ පිළිබඳව තමයි ඔබට නියමිත පාඩම් කොටස වෙන්නේ. එතකොට මේ අවස්ථාව කොයි ආකාරයෙන් කතුවරයා දක්වලා තිබෙනවද? එතකොට අපිට අධ්‍යයනය කරන්න වෙන්නේ කතුවරයා සැලලිනියන්ට පවසන මෙන්න මේ ආකාරයට ඔබ පණිවිඩය අරන් යන ගමන් මඟ උදෑසනම ආරම්භ වුණාට පසු මෙන්න මේ ලක්ෂණ ඔබට දකින්නට පුළුවන්. ඔබගේ නියමිත ගමන් මාර්ගය, නිවැරදි ගමන් මාර්ගය හඳුනා ගන්නට මේක අවස්ථාවක් කරගන්නට පුළුවන් කියන කාරණාව. right. එහෙමනම් අපි පළවෙනි පද්‍ය ඔබට නියමිත පළවෙනි පද්‍යයට අපි අවධානය යොමු කරමු. මාත් සමග අපි හැකි විදිහට ගායනා කරමු. එන්න මාත් සමග ගායනා කරමු. සුර රද සමන් සමගින් සුරා ගනයිවර පැහැනද මදාරා පරසතු මල් පතර කැරපුද වඳින රැඳී මුනි සිරි පාතාඹර සකිසඳ පෙනී සමනූල ගල නැගින හිර. ඇත්තම මේ පවසන මේ පද්‍යයෙන් එහෙම නැත්නම් මේ කවියෙන් අපිට හඳුනා ගන්න ස්වභාවික සෞන්දර්යය. සෞන්දර්යය තමයි මේ පද්‍යයේදී ඊටාම හොඳින් වර්ණනා කරන්නේ, පැහැදිලි කරන්නේ. අපි බැලුවොත් එහෙම මේ පද්‍යයේ අවස්ථාවක් නැත්නම් පදානුත් සම්බන්ධයෙන් බැලුවොත් එහෙම සුර රද සමන් සමගින්. එතකොට මේ සුරද සමන් දිව්‍ය රාජයා.
तो සුර රද කියලා කියන්නේ නේ රද කියලා රජතුමානේ. නැත්නම් රජානන් කියන අදහස්නේ. ඒ සුර දිව්‍ය රාජය සමන් දෙවියන් සමගින් සුරංගන එවර මේ ඒ අවස්ථාව ඒ වර කියලා කියන්නේ ඒ වර සමහර තැන්වල නම් උතුම් කියන අදහස යෙදෙනවා. හැබැයි මෙතන සඳහන් ඒ අවස්ථාවේ සුරංගනාවියන් සමග දිව්‍ය මේ කාන්තාවන් සමග සමන් දිව්‍ය රාජය පැහැනද මදාරා පරසතු මල්පතු පැහැනද කියන්නේ පැහැයෙන් යුක්ත අලංකාරයෙන් වර්ණණයෙන් යුක්ත මදාරා පරසතු මල් පතර මදාරා මල් සහ පරසතු මල් මේවා දිව්‍ය ලෝකයේ තිබෙන බවයි සඳහන් වෙන්නේ. අපිට මානව සමාජයේ මේ පෘථිවි ගෝලී දකින්න ලැබෙන්නේ දිව්‍ය ලෝකයේ තිබෙන බවයි සඳහන් වෙන්නේ. මල් පතර කියලා කියන්නේ සමූහය. මෙන්න මේ මල් සමූහයක් අරගෙන තමයි මේ සමන් දිව්‍ය රාජයා මේ වන්දනාමාන කරන්නට සූදානම් වෙන්නේ ශ්‍රීපාදය. ඊළඟට තියෙනවා කැරපුද වඳින රැඳි මුනිසිරිපා සම කැරපුද කැර කියලා කියන්නේ කර කියන අදහසෙන් නේ. එතකොට මෙන්න මේ මල් සමූහය අරගෙන බුදුන් වහන්සේගේ මුනිසිරිපා බුදුන් වහන්සේගේ ශ්‍රී පාදේ රැඳී තිබෙන මෙන්න මේ සකි සඳ පෙනේ සකි සඳ බලන්නේ භාවිතේ නේද? සකි කියන්නේ යහළුවා. සඳ කියන්නේ උතුම් යහළුවා. ඔබට පේනවා සමනල කන්ද නැගෙනහිර දිශාවෙන් බලන්න නේ වාක් චිත්‍රමවන ආකාරයේ සෝභාදහමේ තිබෙන දේවල් නේ සමනල කන්ද පිළිබඳව මේ නැගෙනහිර දිශාවෙන් ඔබට දකින්නට පුළුවන්. සැලෙනියා ගුවන්ගත වුණාට පසු ඔබට දකින්න ලැබෙන්නේ නැගෙනහිර දිශාවෙන් උදෑසනම නේ අරුණලු නැගෙන මොහොතේ. මෙතන මුනිසිරිපා තඹර කියනකොට බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයේ නිලුමක්. ඒතකොට තඹර කියන්නේ නිලුම කියන අදහසනේ. ඒතකොට බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයේ නිලුමක්. අපි දන්න බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයේ පුතරන්නම් සිව්මැලි විදියට ශ්‍රී පාදයේ රෝස පැහැයෙන් යුක්තව. ඒතකොට මේ නිලුමකට සමාන කිරීමම එහෙම නැත්නම් සමාන කිරීමක් නොවේ මෙතන තියෙන රූපකයක් නේ. එයමයි කියන අදහසින්. ඒ තුලින්ම ඇති වෙනවා අපිට අමුතු බුද්ධාලම්බන ප්‍රීතිය. බුද්ධාලම්බන ප්‍රීතිය. මේ අනුව අපිට මේ පද්‍ය තුලින් සාන්ත රසය මතුවෙන බව අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම අපි මතක් කරගන්නකොට අපි දන්නවා ලංකාව රකින්න දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. සිව්වරම් දෙවිවරු කියලානේ කියන්නේ. ඒ සිව්වරම් දෙවිවරු තමයි සමන්, විභීෂණ, විෂ්ණු සහ කතරගම. එතකොට මේ බුදුන් වහන්සේ තුන්වෙනි වර ලංකාවට වැඩම කරාට පස්සේ අපි දන්නවනේ මයංගන ප්‍රදේශයේ නේද? ඒ අනතුරුව සමන් දිව්‍ය රාජ සමන් දෙවියන් බුදුන් වහන්සේට ආරාධනා කරනවා තමන් ඉන්න නැත්නම් තමන්ගේ ආධිපත්‍ය තිබෙන මේ සමනල කන්දට වැඩම කරන ලෙස. ඒ අනුව තමයි බුදුන් වහන්සේගේ ශ්‍රී පාදේ පිහිටුවන්නේ දකුණු ශ්‍රී පාදේ. ඒ වගේම මේ පද්දී අපි බැලුවහම අපිට අඳුනා ගන්න පුළුවන් බලන්න මේ පද්දී මුල් අක්ෂර ටික බැලුමනේ සූර රද පැහැනද කැරපුද සකිසඳ. එතකොට මේ පද්‍ය මේ දකාරය වගේම ලකාරයත් භාවිතා කරලා තියෙනවා මේ පුරාවටම අවසානයේ වර පතර තඹර හිර ඒ වගේම සමනොල කිඳුල ගල කිඳුල ආදී තැන්වල මේ ලකාරයත් භාවිතා කරලා තියෙනවා. එතකොට මේ ර සහ ලකාරයේ භාවිතයෙන් අපිට අදහස් වෙන්නේ නින්නාදී කියන දේ. ඔන්න බලන්න කාව්‍ය උපක්‍රමනේ නින්නාදී මතුවෙන ආකාරයෙන් අපිට සඳහන් කරන කියන්නේ මේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාදේ වඳින ආකාරයම පෙන්වනවා. වඳින ආකාරයම මේ තුලින් පෙන්වනවා. එතකොට ඒ වගේම අපිට සඳහන් කරන්න පුළුවන් කාව්‍ය උපක්‍රම විදිහට කතුවරයා භාවිතා කරලා තියෙන සමුද්‍ර ഘോഷ විරිත මාත්‍රා 18කින් යුත් සමුද්‍ර ഘോഷ විරිත. ඔබට මාත්‍රා ගණන් කිරීම පිළිබඳ හැකියාවක් තියෙනවා. පළවන පාදයේ මාත්‍රා ගණන් කරාම 18ක් වෙනවා. දෙවන පාදෙත් එහෙමයි, තුන්වන පාදෙත් එහෙමයි, සිව්වන පාදෙත් එසේමයි. එතකොට ඔන්න අපි පළවෙනි පාදය ගත්තම ඇත්තෙම ස්වභාව සෞන්දර්යය ඉතා හොඳින් වර්ණනා කරන පාදයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ අවස්ථාව පෙන්වන්නේ ඇත්තටම සැලෙනියා මේ අහසේ සිට ගුවනේ සිට දකින ආකාරය. ඒ වගේම සඳහන් කරනවා මේ මදාරා මල් සහ පරසතු මල් කියලා කියන්නේ ඊටාම සුවඳ, ඒ වගේම ප්‍රවර්ණිත, ඊටා හොඳින් පැහැයෙන් යුක්ත මල් වර්ගයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි. එහෙමනම් අපි දෙවන පද්‍යයට අපි අවධානය යොමු කරමු. දෙවන පද්‍ය. ඔබත් මාත් සමග මේ පද්‍ය අපි ගායනා කිරීමෙන් අනතුරු පදාරු සහ අවශ්‍ය ඒ උපක්‍රම අපි හඳුනා ගන්නට යොමු වෙමු. එහෙනම් ගායමු මාත් සමග. ගනේමිනි බැබැලියේ කිරණෙව් සතපාය රණේ අටංග සැවුලිඳු දද ගලපාය අනීලකර
කළ පුර අප නරපාය පෙනී දකුණේ මහසිං දෙව් රද පාය අපූර්ව අවස්ථාවක් නේද? අපූර්ව අවස්ථාවක් තමයි මෙහිදී පැහැදිලි කරන්නේ මේ සැලනියට ගුවන් සිට දකින්නට ලැබෙන දෙවන කාරණාවයි නැත්නම් දෙවෙනි ස්වභාවික දේ. මේ තුලක් තියෙනවා ඊටාම හොඳ මේ සෞන්දර්යාත්මක අවස්ථාවක් සෞන්දර්යාත්මක සිද්ධියක්. ඒ වගේම මේ පද්‍යයෙන් අපිට කියනවා දේව භක්තිය. රාහුල හිමියන් කොයිතරම් දුරට මේ දේව භක්තිය කෙරෙහි බැල්ම යොමු කළා තියෙනවා බුදුන් වහන්සේ සලකනවා වගේම දෙවියන්ට සලකනවා. අපි බලමු මේ පදාරුත් ගත්තම ගණේ මිනි බැබැලි ගණේ කියලා කියන්නේ ඉතා තදව එහෙම නැත්නම් ලොකුවට විශාලව මිනි බැබැලි මිනි කියන්නේ මැණික්නේ මේ මැණික් බැබලිලා තියෙන කිරණෙව් සතපාය කියන්නේ දහස් ගණනක් නේද කිරණ ආලෝකයෙන් දහස් ආලෝකයෙන් බැබලෙන ආකාරයට රණේ යටග කියන්නේ රන් වලින් සාදලා තිබෙන යස්ති යට එහෙම නැත්නම් ඒක ලී මත සැවුලිඳු දද ගලපාය සැවුලිඳු කියන්නේ කුකුලානේ නේ කුකුලගේ රුව සහිත කොඩිය දද කියන්නේ කොඩිය සැවුලිඳු දද එහෙම නැත්නම් කුකුලගේ කොඩිය ගලපාය සුදුසු විදියට රත්තරන් වලින් සෑදූ යෂ්ටි අග මේ සැවුලගේ කොඩි යුක්ත වෙනවා. අපි දන්නවා මේ කතරගම දෙවියන්ගේ වාහනේ මොනරා වගේම මේ මොනරා වෙනකොටම ඒ වාහනේ මොනරා කරගෙන යන අවස්ථාවේදීම සැලෙන්නේ මේ කතරගම දෙවියන්ගේ කොඩිය වෙන්නේ මේ කුකුළු රුවක් තිබෙන කොඩිය. එතකොට මේ කතරගම දෙවියන්ගේ දේවාලයේ ආසන්නයේ මෙය දකින්නට පුළුවන් මේ දේවාලයේ මුදුනේ කියන කාරණාවයි මේ සඳහන් වන්නේ. ඒ වගේම මේ අනේ ලකර කළ පුරාප නරපාය අනේ ලකර කියන්නේ අනේක ආකාරයෙන් අලංකාර කළ නොඑක ආකාරයෙන් අලංකාර කර ඇති පුර අප නරපාය මේ පුරය අප නරපාය අපගේ නරපාය කියන්නේ අපගේ රජතුමාගේ නගරයේ නොඑක ආකාරයෙන් අලංකාර කර ඇති අපගේ රජතුමාගේ නගරේ පෙනී දකුණේ මහසෙන් දෙව් රදපාය උන දකුණු දිශාවෙන් පේනවා මහසෙන් කින දෙවියගේ රදපාය කියන්නේ රජතුමාගේ පාය කියන්නේ දේවාලයනේ එහෙම නැත්නම් ස්ථානයනේ නේද? එතකොට මෙතන සඳහන් කරන විදිහට අපි දන්නවා කතරගම දෙවියන්ට හඳුන්වන සමාන පදක් තියෙනවා. ඔබ විභාගයේ අහන්න පුළුවන් නේද? කතරගම දෙවියන් විදිහට ඒ වගේම ස්කන්ධ කුමාර කාතිකේක ආදී විදිහට කතරගම දෙවියන් හඳුන්වනවා. ඒ වගේම අපි සිහිපත් කරගන්නට ඕනේ මේදී රාහුල හිමියන්ට කතරගම දෙවියන්ගේ වයස අවුරුදු 15 දී දේව වරමක් ලැබෙනවනේ නේ? දේව වරමක් ලැබෙන ඒ නිසා වෙම්ම තමයි මේ කතරගම දෙවිමුත් වර්ණනා කරන්නට යෙදෙන්නේ. අපූර්ව සෞන්දර්යාත්මක අවස්ථාවක් මේ සැලනිය ගුවන්ගත වුණාම දකින්නට ලැබෙන දේවල්. මුලින්ම බුදුදහමට මූලිකත්වය දෙනවා. ඒ වගේම දේව සංකල්පයටත් මේ අවස්ථාවේදී මූලිකත්වය දෙන ආකාරය තමයි අපිට පැහැදිලි වන්නේ. අපි සමස්ත කවිය අදහස කෙටියෙන් ගත්තොත් එම හිරු රැස් වාගේ ඝන මැණික් වලින් බැබළුණු රත්තරන් රිටි අග කුකුළු රූපය ඇති කොඩි බැඳ නොඑක් ලෙස අලංකාර කළ මහාසේන දේව රාජයාගේ ප්‍රාසාදය අප රජතුමාගේ නගරයේ දකුණු දෙසින් ඔබට පෙනෙයි කියන කාරණාව තමයි මෙහි සරල අදහස වෙන්නේ. බලන්න කොයිතරම්නම් සෞන්දර්යාත්මක චිත්‍රයක්ද අපිට වාක් චිත්‍ර මැවෙන චිත්‍ර රූප මැවෙනවා. මේ තුලක් තිබෙන්නේ ඇත්තෙන්ම සමුද්‍ර ഘോഷ විරිත මෙහිතර මුල මැද වගේම අග සඳහන් කරනවා මේ එලි සමය සහ එලි වැට ගානේ රණේ අනේ පෙනී කියන. ඒ වගේම සතපාය, ගලපාය, නරපාය, පාය කියන පදවල එකම ආකාරයට තමයි මේවා භාවිතා කරලා තියෙන්නේ. අමුතු අලංකාරයක් නේද? ශබ්ද අලංකාරයක් භාවිතා වෙනවා. මේ නිසා වෙන්න හොඳයි. අපි යමු එහෙනම් තුන්වෙනි පද්‍යයට මාත් සමග ගායනා කරමු. මෙයත් හොඳ සෞන්දර්යාත්මක හොඳ අවස්ථාවක් නේ. සෞන්දර්යාත්මක අවස්ථාවක් අපිට මේ පැහැදිලි වෙන්නේ. ස්වභාවික පරිසරයේ තිබෙන තත්ත්වයක්. අපි ගායමු. මාත් සමග ගායනා කරන්න එහෙනම්. වලඳින අදහසින් මෙන් සූර ගඟ ආඟන නල බල සසල දාල රාල පෙළ නුඹ නැගින වෙලලස ගැවැසි මුතුසක් පබලු බබලන
බල මහා මුහුද එම සඳ උතුරින් පෙනෙන අපූර්ව සෞන්දර්යාත්මක චිත්‍රයක්. ඒ වගේම මේ සෝභාදහමේ තිබෙන සදාකාලික ක්‍රියාවලියක් නෙමෙයි කියන්නේ සදාකාලික ක්‍රියාවලියක්. මුහුදේ රැල්ල අපි දන්නවා නිරන්තරයෙන්ම ඇති වෙනව නවත්තන්නට බෑ. ඒ නවත්තන්නට බෑ. ඒ අවස්ථාව කොයිතරම්නම් අගනා විදියට සෞන්දර්යාත්මකම වර්ණනා කරලා තියෙනවද? ඒ වගේම අතීත සාහිත්‍ය අපි දන්නවා පැරණි සාහිත්‍ය හඳුන්වන්නේ මුහුද මේ පිරිමි කෙනෙකුට එහෙම නැත්නම් පුරුෂයෙකුට තමයි මුහුද සමාන කරන්නේ. ඒ වගේම අහස ගංගාවකට සමාන කරන පැරණි සාහිත්‍ය තුල. එතකොට මේ පාද්‍ය සඳහන් වෙන්නේ ඇත්තෙම මේ මානව චර්යා රටාවක්නේ. මානව චර්යා රටාවක්. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ මානව චර්යා රටාවක්. ඒ වගේම මේ පද්‍ය තුල අනුප්‍රාස රසය, ලය, විරිත, එලිසම ඉතා හොඳින් මොනවට පැහැදිලි වෙනවා. අපි හඳුනාගනිමු පද අරුත් සහ මේ සරල අදහස නේද? වළඳින අදහසින් වළඳින කියන්නේ වැළඳ ගන්නා අදහසින් කැමැත්තෙන් මෙන් අන උපමාවක් භාවිතා කරනවා. සමය වැළඳ ගැනීමේ අදහසින් වගේ සුරගඟ අහස මේ ඒ වගේම මේ අහස කියන අංගනාව වැළඳ ගැනීමේ අදහස අහස නැමැති කාන්තාව වැළඳ ගැනීමේ අදහසින් වගේ නල බල සසල දල රල පෙළන නල බල නල කියලා කියන්නේ සුළඟ බල කියන්නේ බලෙන් ශක්තිමත් සුළඟී බලෙන් ශක්තිමත් වෙලා සසල සෙලවෙනවා දල රල පෙළ නුඹ නැගෙන දල නේ ඡන්ද එහෙම නැත්නම් ප්‍රචණ්ඩ උස්ව නැගෙන මේ රැල්ල අහස වැළඳ ගන්නට වගේ අහස නැමැති කාන්තාව වැළඳ ගන්නට වගේ මේ උස්ව නැගෙන ආකාරය දකින්නට ලැබෙනවා. ඒ වගේම වෙලලස කියන්නේ වෙරළ ආසන්නී ගැවැසී තිබෙනවා. මුතු සක් පබලු බබලන මුතු අපි දන්නවනේ මුතු සක් කියන්නේ හක් බෙල්ලන් පබලු වගේ දේවල් මේවා මේ වෙරළ ආසන්නී දකින්නට ලැබෙනවා. ඒ වගේම බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන බලන්න එම සඳ එම අවස්ථාවේ උතුරු දිශාවෙන් පෙනෙන මේ මහ මුහුද බලන්නකො නේද? එතකොට සැලලිනියා ගුවන්ගත වුණාම පළවෙනිම දකින්න ලැබෙන නැගෙනහිර දිශාවෙන් සමනල කන්ද. වගේම දකුණු දිශාවෙන් කතරගම දෙවියන්ගේ දේවාලය. වගේම උතුරු දිශාවෙන් මහ මුහුද දකින්න ලැබෙනවා. ඇත්තටම සෞන්දර්යාත්මක චිත්‍රයක්. මේ එදා කාලේ මේ අහසේ සිට මේ ගුවන් ඡායාරූපයක් වගේ මේ සඳහන් කරන්නේ. කොයිතරම්නම් හොඳට මේක භාවිතා කළා තියෙනවා. මේ තුල ලකාරය ඉතා හොඳින් භාවිතා කරලා තියෙනවා. ඒ නිසා වෙම අනුප්‍රාස රසය ඇති වෙනවා. බලන්න එලිසමේ එලිවට රැකලා තියෙන ආකාරනේ වල නල වෙල බල. ඒ වගේම මුලින් ගන්න පුළුවන් වල දින. ඒ වගේම නල බල වෙල ලස මහ බල මහ ඒ තැන්වල අමුතු අර යම් කිසි විරාමයක් ලබා ගන්න මේ තාලය රකින්නට උත්සාහ කළා තියෙනවා. ඒ වගේම අවසානයේ ගන්න පුළුවන් අංගන නැගෙන බබලන පෙනෙන නකාරයේ වැඩියෙන් භාවිතා කරලා තියෙනවා අනුප්‍රාස රසය. ඒ වගේම අපිට කියන්න පුළුවන් අර දෙවන පාදේ නල බල සසල දල රල පෙළ නුඹ නැගෙනකොට මේ රැල්ලේ තියෙන ඡණ්ඩ බව ප්‍රචණ්ඩ බව එහෙම නැත්නම් ඒකට තියෙන දරුණු උස්ව නැගෙන ස්වභාවය ඒ තුල ඉතා හොඳින් මොනවට පැහැදිලි වෙනවා. හොඳයි. තුන්වන කවිය තුල සමස්ත අදහස ගත්තම මෙන්න මේ විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වෙලාවේ අහස් ගඟ නම් කාන්තාව වැළඳ ගන්නා අදහසින් වගේ සුළඟේ වේගයෙන් චංචල රළ සමූහය අහසට එහෙම නැත්නම් ඉහළට නැගෙන වෙරළ ආසන්නයේ මුතු සක් පබලු බබලන මහ මුහුද බලන්න. එතකොට සැලනිහට බොහොම ආදරෙන් පවසනවා මෙන්න මේ ලක්ෂණ ඔබ බලන්න නේද? මේ අවස්ථාව කොයිතරම්නම් වර්ණිතව ස්වර්ණමය මේ ස්වභාවික సౌందර්යය වර්ණනා කරනවා. ඇත්තම මේ මුහුද කියන්නේ ස්වභාවික සම්පතක්. ඒ වගේම සමලකන්ද මේ ස්වභාවධර්මයේ අපූර්ව සම්පතක්. ඒක කවුරුත් ගොඩනගපු දේවල් නෙවෙයිනේ. හැබැයි මෙතන දේවාලය කිව්වොත් අපිට එතන භෞතික විදියට ගොඩනගු කාරණාවක් විදිහට අපිට සිහිපත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම හොඳයි අවධානය යොමු කරමු අපි හතරවන පද්‍යයට. මගෙත් නම ගායනා කරමු. සන්නන් සිහින් ගෙන්දී සෙවනාලු වැලි තෙලෙන තැන් තැන් වලම සැතැපි සියු මැලි බැවින රන්වන් කරල් ගෙන එන ගීද උන්නතින යන්මන් තොසින්
මග තොරතුරු නියම දැන බලන්න අපූර්ව අදහසක් මේ ප්‍රකාශ කරන්නේ නේ බොහොම කොච්චර සැබෑ පාරිසරික සෞන්දර්යය තමයි මේ සඳහන් කරන්නේ සැබෑ පාරිසරික සෞන්දර්යය අපි කොහොමද අඳුනගමු නේ ඒ වගේම සිහිපත් කරනවා මට කරුණ සිහිපත් කරන්න අමතකුණා අර මුලින් ගණේ මිනි බැබැලි කිරෙනු සතපාය කියන අපි දන්නවා රත්තරන් යෂ්ටි භාවිතා කරන්න නම් එදා කාලේ කොයිතරම්නම් සැප සම්පත් තියෙන්න ඕනද නේද? ඒත් රත්තරන් යෂ්ටි භාවිතා කිරීම කියන කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා එදා ආර්ථික ස්වභාවය, ආර්ථික තත්ත්වය එදා සමාජයේ ආර්ථික තත්ත්වය. මේ තුලින් අපි අඳුනගමු දැන් ඔන්න හතරවෙනි කවියට අපි අවධානය යොමු කරමු නැවතත්. සන්නන් සිහින්ගේ දිසෙවනලු වැලිතලු. සන් කියලා කියන්නේ යුක්තයි. නන් කියලා කියන්නේ නොඑක් ආකාරයෙන් යුක්ත වෙනවා. නොඑක් තැන්වල සමන්විත වෙනවා. සිහින් ගෙඳි සෙවනලු නන් සිහින් ගෙඳි සෙවනලු සිහින් ගෙඳි ඒ කියන්නේ හීන් කෙන්ද ගස් සෙවනලු කියන්නේ සෙවනැල්ලනේ වැලි තෙලෙන කියන්නේ වැලි තලාව අපි දන්නවා මේ හීන් කෙන්ද ගස්වල කොළ හරිම හීනි ඒ වගේම කොළ ගොඩක් තිබෙනවා නේ මේ ගස්වල ස්වභාවය හැමතැනම මේ දකින්නට පුළුවන් මාර්ගේ ඔබට දකින්නට පුළුවන් මේ ගස් ස්වභාව සෞන්දර්යය මේ කියන්නේ තැන් වලම සැතැපී සිව් මැලි බැවින උන දෙවන පාදයෙන් කියනවා තැන් වලම එක් තැන්වල නොඑක් තැන්වල සැතැපි කියන්නේ නිදා ගන්න කියන එක නෙමෙයි විවේක ගන්න සිව් මැලි බවන බලන්න කතුවරයා කොයිතරම්නම් හොඳට මේ සඳහන් කරනවාද සැලලිනියාගේ තියෙන කායික ස්වභාවය එයාගේ මේ යහපත එයා නැත්නම් එයාගේ සෞඛ්‍යය පිළිබඳ එයාගේ වෙහෙස මහන්සි ගැන කොයිතරම්නම් හිතනවද ඔබ සිව් මැලි නිසා මේ වැලි තලාවේ තැන් වල තියෙන හීන් කේන්ද ගස්වල සෙවන තියෙන තැන්වල වැලි තලාව ඔබ තැන් වල නතර වන්න විවේක ගන්න රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින ඒ අතරවාරෙම සඳහන් කරනවා මේ රන්වන් කරල් කියන්නේ හොඳ පැසුණු කරල් වෙන්න එපා. එහෙනම් එදා සමාජයේ ශාස්ත්‍රීය ගොවිතැන පිළිබඳව කුෂිකර්මාන්තය පිළිබඳව ආර්ථික කාරණාව පිළිබඳව සඳහන් කරන කරුණක් විතර ගන්න පුළුවන්. රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින නේ ගිරවුන්ගෙන් අහන්න කියලා කියන්නේ සැලණියට අපි දන්නවා කතා බහ කරන්නට පුළුවන්. ඒ වගේම ගිරවටත් කතා කරන්න පුළුවන් නේ කතා බහ කරන්න පුළුවන් අපිට හම්බ වෙනවනේ මේ සතර කම්මන්තරේ මත උම්මග ජාතකේ ගිරා පෝතකයා තරපුස්සේවි යොදාගත්ත බව. එහෙනම් මේ තමන්ට සමීප තමන් හා තමන්ගේ වර්ගය හා සමාන කෙනෙක්ගෙන් තමයි හරි මාර්ගය දැනගන්න කියලා කියන්නේ. යන්මන් තොසින් මග තොරතුරු නියම දැන. මන් තොසින් කියන්නේ යන්න සිතේ සතුටින් මන් කියන්නේ සිත තොසින් කියන්නේ සන්තෝෂේ නේ යන්මන් තොසින් හිතේ සන්තෝෂෙන් යන්න මග තොරතුරු නියම දැන මාර්ගය පිළිබඳ හරි තොරතුරු දැනගෙන නියම තොරතුරු දැනගෙන යන්න කියලා හැබැයි මෙතන විධාන කරන ආකාරයනොත් සඳහන් වෙනවා හොඳයි එතකොට මෙහිදී අපි නැවතත් සඳහන් කළොත් එම සිත කය සනසන ආකාරය කායික යෝග්‍යතාවයේ මෙහිදී සැලකිලිමත් වෙලා තියෙනවා ඒ වගේම සඳහන් කරන්නට ඕන මේ සන් නන් තැන් රන් වන් යන් මන් කියනකොට මේ න කාර්යය ඇස්සේ නැත්නම් මේ න කාර්යය තුල අර මේ සැලලිනියාගේ අර බිමට බැහැලා පැන යන ඒ පාදවල රිද්මය මේ තුල තියෙනවා. ඒ කියන්නේ අර්ථ ධ්වනියක් මතුවෙනවා නේ. මේ අර්ථයේ ශබ්ද මාධුර්යයක් මේ තුල තියෙනවා නේ. වස්තු විශේෂයට එහෙම නැත්නම් Taman දකින මේ සිද්ධිය ස්වභාවික සිද්ධිය පවසන්නට කොයිතරම්නම් උචිත ආකාරයට මේ අපූර්ව ශබ්දේ භාවිතා කරලා තියෙනවද අක්ෂර භාවිතා කරලා තියෙනවද කියන කාරණාව අපිට මෙහිදී සිහිපත් වෙනවා. ඔන්න දැන් අපිට අපි ගිරව අපි දැන් සමාන සැලවිහිණි අපි මුලින්ම ගුවන්ගත වුණාට පස්සේ ටික දුරක් ගමන් කරනවා නේ සමනල කාන්ද දකින්න ඒ වගේම කතරගම දේවාලි දකින්න ඉන්න අනතුරු මහමුද දකින්න උතුරු දිශාවෙන් ඉන්න අනතුරු කියනවා මදක් විවේක ගන්න නේ එක වේගින්ම දිගටම ඔබ ගමනේ දෙන්න එපා මදක් විවේක ගන්න ඉන්න අනතුරු නැවතත් අහසට නගනවා නේද අහසට නගන අවස්ථාවක් තමයි යෙදෙන්නේ හොඳයි අපි මේ හතරවන පද්‍යයේ කවියේ සරල තේරුම ගමු මෙන්න මේ විදිහට ඔබ සියුමැලි නිසා ඒ තැන්වල ඇති බොහෝ හීන් කෙන්ද ගස්වල සෙවණැල්ල ගැවසුණු වැලි තලාවල නැවති විවේකයෙන් සිට රන්වන් කරල් ගෙන එන කියන්නේ වී කරල් ගෙන එන ගිරවුන්ගින් ගමන් මාර්ගය ගැන නියම තොරතුරු දැනගෙන සිතේ සතුටින් යන්න බලන්න අපූර්ව අවස්ථාවක් ස්වභාවික సౌందර්ය වර්ණනා කරන මේ තුලත් අර සන්නන් තැන් රන් වන් යන් මන් තෙලෙන බැවින දතින දැන කියන තැන්වල එලිසමය සහ එලි වැට රැකලා තියෙන සමුදු වූ වීදි තමයි හොඳයි පස්වෙනි පද්‍යයට අපි අවධානය යොමු කරමු මෙහිදී අපූර්ව අවස්ථාවක් අර ස්වභාවික సౌందර්ය වර්ණනා කිරීම අනතුරු දැන් මේ ඔන්න මේ අවස්ථාව වෙනස් වෙනවා
මගෙත් එක ගායනා කළෙමු. නිලතුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින දුල කැරසේ සත් මිනි බරණ කිරණින බලපිරිසෙන් සහයාපා පටුන්ගෙන බලසේනා නායක සපු කුමරු එන බලන්න අපූර්ව අවස්ථාවක් මෙහිදී මේ සඳහන් කරන්නේ ස්වභාවික සිද්ධියක් නෙවෙයි මේ සඳහන් කරන්නේ මේ සඳහන් කරන්නේ ඓතිහාසික සිදුවීමක් ඓතිහාසික සිදුවීමක් ඒ වගේම වීර පුවතක් නේ වීර රසයෙන් යුක්ත පුවතක් තමයි සඳහන් කරන්නේ නිලතුරඟුට නිලතුරඟුණ සාහිත්‍ය සඳහන් වෙන්නේ මේ නිල් පාට කියලා සඳහන් කරන්නේ මේ කළු පාට තමයි හඳුන්වන්නේ නිල් වර්ණයෙන් ගැඹුරු බව සඳහන් කරනවා. නිලතුරඟුට මේ නිල් පැහැති අශ්වය නැත්නම් කළු පාට අශ්වයාට තුරඟුට කියන්නේ අශ්වයා මතට නැගෙමින් නැගලා තියෙනවා රිවි දෙව් සිරින රිවි කියන්නේ හිරුනේ හිරු දෙවියන් වගේ ආකාරයෙන් නිතර උපමාවක් භාවිත කරලා. දුලකර කියන්නේ බබලවනවනේ බබලීම ඇති කරමින් සේසත් වල බැබලීම ඇති කරන්නේ මොන වගේද? මිනිබරණ කිරණින. මිනි කියන්නේ මැණික් වලින් සාදා ඇති ආභරණ වල ආලෝකයෙන් තමයි මේ සේසත් බබලවන්නේ. ඒ තුලින්ම කියනවා මේ පුද්ගලයා අශ්වයා මතට නැගෙන පුද්ගලයා ඊටාම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඔහු භාවිතා කරන රත්තරන් වලින් සෑදු මැණික් කොබුලද ආභරණ වලින් තමයි මේ සේසත් බැබලෙන්නේ නිසා වෙන්නයි. කොයිතරම්නම් ප්‍රෞಢත්වයක්ද පෞෂ්‍යයක්ද මේ සඳහන් කරන්නේ. බලපිරිසෙන් සහයාපා පටුන්ගෙන බලන්නේ බලපිරිසෙන් බල කියලා කියන්නේ මෙතන බලන්න කියන අදහස නෙමෙයි ශක්තිවන්ත පිරිස නැත්නම් සේනාවත් සමග යාපා පටුන්ගෙන යාපනයේ ප්‍රදේශයේ ජයගෙන එන බලසේනා නායක සපු කුමරු වෙන සපුමල් කුමාරයා සේනානායක සේනාවට අධිපති එහෙම නැත්නම් සේනා විධායක මේ සපුමල් කුමාරයා බලන්න කියලා තමයි මේ කාරණාව කියන්නේ. වගේම අපි දන්නවනේ මේ සපුමල් කුමාරයා පරාජය කරන්නේ යාපනයේ ප්‍රදේශයේ රාජ්‍ය කරපු ආර්ය චක්‍රවර්ති කියන ප්‍රාදේශීය පාලකයානේ ආර්ය චක්‍රවර්ති කියන ප්‍රාදේශීය පාලකයා. එතකොට මේ 6 වෙනි රජතුමා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි රාජ්‍ය එක්සේසත් කළ අවසාන රජතුමා විදිහට සඳහන් වෙන්නේ. ඔහුගේ තීජාන්විතභාවය තමයි මේදී ප්‍රකාශ කරන්නේ. ඔහුගේ බල පරාක්‍රමය තමයි මේදී සඳහන් කරන්නේ. ඔහු කොයිතරම්නම් අපි ශ්‍රී ලංකාව ආරක්ෂා කරගන්න රාජ්‍ය ආරක්ෂා කර රැකවරණය වෙනුවෙන් ඔහු කටයුතු කළාදයි කියන කාරණාව. වගේම මෙහි අපිට කියනවා මේ සැලලීනයට ඉදිරියට එන බව මේ සැලලීන ගමන් මාර්ගයේ ඔබට දකින්න ලැබෙන මෙන්න මේ අවස්ථාව අපූර්ව මේ වීර කාව්‍යයක් විදිහට ඉතිහාසගත සිදුවුණු සිද්ධියක් තමයි මෙහිදී සඳහන් කරන්නේ. එතකොට මේකේ සමස්ත සරල අදහස ගත්තොම හිරු දෙවියන් කළු අසුපිට නැගී මැණික් ආභරණවල සමාවන්න. හිරු දෙවියන් කළු අසුපිට නැගී මැණික් ආභරණවල කාන්තියෙන් සේසත් බබලවමින් බල සම්පන්න සේනාව සමගින් යාපනයේ ජයගෙන එන සේනාධිපති සපුමල් කුමාරයා බලන්න. මේ සපුමල් කුමාරයා අපි දන්නවා පසු කාලෙක රජකමටත් පත් වෙනවා නේද? එතකොට මෙන්න මේ වීර පුරුෂයා දෙස බලන්න කියන එකයි මේ කියන්නේ. මේ හැම සංසිද්ධියක්ම හැම දෙයක්ම මේ සැලනියට දෙන්නේ ශක්ති සම්පන්න මානසික ශක්තිය ඇති කරන්නටයි දෙන්නේ. ඒ වගේම චිත්ත ප්‍රසාදේ යහපත් හැඟීම් යහපත් ආකල්ප ගොඩනගන්නටයි මේවා සපයන්නේ. හොඳයි. අපි යමු 6 වෙනි පද්‍යයට අවධානය යොමු කරමු. මාත් සමග ගයමු. අග පිපිමල් මලී ගියලිය කැලියා වග බැඳහින රාජහස පුල් විලියා ළඟ තුරු මල් ගිලිහුණු උලියා මග බැස යව පළහෙල වැලි තිලියා. ඔන්න නැවතත් මේ සැලනියට කියනවා ඔබ නැවතත් මෙන්න මේ නැවතත් මද විරාමයක් ගන්න. මෙන්න මේ විදිහට හැසිරෙන්න විධාන කරනවා. බලමු මේ පද අරුත් ගතම. අග පිපිමල් අගපිපිමල් කියලා කියන්නේ මේ ශාක එමෙතන් ගස්වල අතු අග පිපිලා තියෙන මල්. මොනවද මේ පිපිලා තියෙන මල්? මලිගිය කියන්නේ ඉද්දවැල්. ඉද්දවැල් අපි දන්නවා මේ ඉද්දවැල් වලට මේ මලිගිය කියන්නේ ඉද්දවැල් වලට සමාන පදයක් තියෙනවා. මාලතී මල් කියනවා, සමාන පිච්ච කියලා කියනවා. ඒ වගේම මාදව කියලා කියනවනේ.
මෙන්න මේ මලිගිය ලිය කියන්නේ වැල්. එතකොට මේ මලිගිය මැල්ල එහෙම නැත්නම් ඉද්ද මල් පිපෙන්නේ මෙන්න මේ වැල් අග කැලේ යා. එතකොට ස්වභාවික කැලෑවි තමයි මේ මල් පිපිලා තිබෙන්නේ. වග බැඳ හෙන මෙන්න මේ කැලෑ වාසානේ වග කියලා කියන්නේ තමන්ගේ වර්ගය තමන්ගේ සමූහය බැඳ කියන්නේ එකතු වෙලා සමූහ වෙලා නේ කණ්ඩායමක් වෙලා හෙන කියන්නේ බහින බහැලා සිටින වග බැඳ හෙන රජහස පුල් විලිය මේ පුල් විලිය රජහස කියන්නේ රාජහංසය අපි දන්නවා මේ රාජහංසයන් ඊටම සුදු පැහැෙන් බබලන මේ හංස කොට්ටාශයක්නේ උන් මේ පුල් විලේය පුල් කැට හොඳින් මල් පිපුණු විල්වලේ අය බැහැලා සිටිනවා. ඒ වගේම කියනවා ළඟ තුරු මල් ගිනි හුණු රොණ උලේය ළඟ මේ තුරු ගස් යට නැත්නම් ගස් ආසන්නේ ගස් යට මල් ගිලිහුණු මේ මල් වලින් ගිලිහුණු රොණ උලේය රොන් වැටිලා තිබෙනවා මල් වල රොන් වැටිලා තිබෙනවා. මඟ බැස යව මේ මාර්ගයට බැහැලා යන්න පල හෙළ වැලි තේලිය පල කියලා කියන්නේ මේ ප්‍රකාශ වෙන දකින්නට ලැබෙන හෙළ වැලි සුදු වැලි තලාවේ බැහැලා යන්න මේ තුල අපූර්ව විදිහට ලකාරයේ බහුලව භාවිතා කරලා තියෙන ඒ වගේම අනුප්‍රාස රසයත් මේ තුල තියෙන ඔබට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ කවි අපි ගත්තොත් කෙටියෙන් ගත්තොත් පිටිසර වනසිරියක අව්‍යාජ ස්වභාවය අව්‍යාජ අලංකාරයේ රමණීයත්වය තමයි අපිට මේ කියන්නේ වනාසිරිය නේ වනාසිරිය පෙන්වනවා දක්වනවා. ඒ වගේම අපිට මේ අවසානයේ ගන්නවා කැලියා විලියා රොණ උලේයා තිලියා අවසාන අක්ෂරය බලමු අපිට යකාරය අන්තයේ භාවිතා කරලා තියෙනවා දීර්ඝාක්ෂරය කියන්නේ දෝංකාර දෙනවා මේව නැවත තියෙන බවයි මෙහිදී සඳහන් වන්නේ අපූර්ව වනපියසරික අසිරියක් තමයි මේ 6 වෙනි පද්‍යයෙන් අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒ වගේම අපි අවධානය යොමු කරමු 7 වන පද්‍යයට ගයිමාත් සමග හොඳ අපූර්ව පද්‍යයක් යත්තා අයිරාවන උවත් නවතන රිසින් එන අයිරාදහස් දිලි දුනු කොත් සිපත්ගෙන කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින වයාකරන් මල් තුරු ගන වන හිසින බලන්න කොයිතරම්නම් ඓතිහාසික තොරතුරක්ද මේ සඳහන් කරන්නේ අර උඩින් කීව වගේම සපුමල් කුමාරයා ගැන කිව්ව ඓතිහාසික තොරතුරක් මෙහිදිත් කියන්නේ ඓතිහාසික තොරතුරක් නේ ඓතිහාසික තොරතුරක් ඒ වගේම ඉදා සමාජීය තොරතුරකුත් මෙහි කියවෙනවා අයිරාවන මේ අයිරාවන කියන වචනය භාවිතා කරලා තියෙන ඇත්තටම මේ කවුලැකියට අදාළව නැත්නම් කාව්‍ය සම්ප්‍රදායට අදාළව තමයි භාවිතා කරලා තියෙන්නේ. අයිරාවන කියලා කියන්නේ සක්‍ර දෙවියන්ගේ මේ ඇත්රාජානි අන්නේ ඇතා වුවත් නවතන රිසින් කියන්නේ කැමැත්තෙන්. ඒ ඇතා වුවත් නැවැත්වීමේ අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් කැමැත්තෙන් සිටින පිරිසක්. අයිරාදහස් අයිරා කියලා කියන්නේ මෙතන ඇත්තටම බොහෝ ප්‍රමාණයක් දහස් ගණනක් කියන එක නේ 100,000 ගණනක් දිලි මේ දිලි කියන කියන්නේ බැබලෙනවා ඒවා බොහොම උපමට්ටම් වෙලා තියෙනවා දුනු කොත් සිපත් දුනු කියන්නේ දුන්න කොත් කියන්නේ කුන්ත ආයුධ කෙටි ආයුධ කියන්නේ අනින්නට භාවිතා කරන ආයුධ සිපත් කියන්නේ අසිපත් කඩුව ගෙන මෙන්න මේ ආයුධ අරගෙන බොහෝ ප්‍රමාණයක් අරගෙන ඉන්න සෙබළු පිරිසක් ගැන තමයි මේ කියන්නේ නේ සෙබළු පිරිසක් ගැන කයිකාවලි දැක සෙබළුන් රැක සිටින මේ සෙබළුන් රැකගෙන ඉන්න මේ මුර කපොල්ලක් ගැන කියන්නේ. එහෙනම් මේ මුර කපොල්ල තිබෙන ස්ථානේ තමයි කයිකාවල. මේ දෙමළ වචනයක් නේ. කයි කියන්නේ දෙමළෙන් නම් අතටනේ කාවල්කාරකෙන් ආරක්ෂා කරන නේ. ඒ වගේ මුර කපොල්ලක භාවිතා කරන මේ රැකවරණේ ආරක්ෂාවේ ඉදලා ඉන්න මුර කපොල්ල ගැනයි කියන්නේ මේ. වයියාකරන් මල් තුරු ගනවන හිසින වයියාකරන් කියන්නේ වහා ඉක්මනට ගමන් කරන් වේගයෙන් පියාඹා යන වයියාකරන් වේගෙන් යන්න වහා යන්න මල් තුරු ගනවන හිසින මේ මල් පිපිලා තියෙන ගස් මුදුන් වලට ඉහළින් ගමන් කරන්න බලන්න අපූර්වේ වහා යන්න කියලා කියනනේ මේ වගේ ආරක්ෂක මුර කපුලකට සැලලියට හිර වෙන්නට එපා කියලා කියන්නේ නේ හිර වෙන්නට ඔබ එපා ඔබ අවධානය යොමු කරන්නට එපා ඔබ අනතුරකට පත් වෙන්නත් පුළුවන් ඔබ වහා මේ තැන් වලින් යන්න කියන එකයි කියන්නේ. ඇත්තටම මේක සඳහන් කරන මේ අයිරාවන කියන්නේ කල්පිත අදහසක් නේ සෞන්දර්යාත්මක සංකේතයක්. අයිරාවන ඇතා එක්තරා මේ බල සම්පන්න නෙවෙයි සෞභාග්‍ය සංකේතයක් විදිහට තමයි අයිරාවන ඇතා සඳහන් කරන්නේ. ඒ වගේම මේ බලන්න මේ ආරක්ෂාවේ එදා සමාජයේ තිබ්බ ආරක්ෂාවේ ප්‍රබලතාවෙනේ
ප්‍රබලතාවය මේ කියවෙනවා මොර කපොල්ලක සංක්ෂිප්තයෙන් තමයි මේ අවස්ථාව සඳහන් කරන්නේ. මේ පද්‍යයේ සරල අදහස ගත්තම පද සියල්ලේම අදහස ගත්තම මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දිලිසෙන දුනු කුන්ත කඩු දහසකට වඩාගෙන කයිකාවල නම් තැන රැකවල් කරන සතුරුව ඉදිරියට එන සක්‍රයාගේ ඇතා වුවත් නැවැත්විය හැකි සෙබළුන් දැක මල් පිපුණු ගස් පිරී ඇති කැලයට යලින් වහා ඉගිල යන්න කියන අදහසයි මේ සඳහන් වන්නේ. ඔන්න 7 වන පද්‍ය අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අපි අවධානය යොමු කරමු 8 වන පද්‍යයට අපි අවධානය යොමු කරමු. මාත් සමග ගායනා කළේ නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල සුපුල් මල් යහන් ලිය මඩු ලියගේ පෙළ එකල් කෙලෙන වන දෙව්ලිය දැක කුමල ලසල් රුකෙක් සැතැපෙවලා පලු සිහිලල බලන්න අපූර්ව අවස්ථාවක්. මේ තුලත් කියවෙන්නේ ඇත්තටම වනයේ තියෙන సౌందర్యාත්මක බව. වනයේ තියෙන సౌందర్యාත්මක බව. මේ වගේම අනුප්‍රාස රසය, වගේම එලි සමය, එලි වැට ආරක්ෂා කරලා තියෙන ආකාරය. බලමු මේ පදාරුත් ගන්න. නිමල් කියලා කියන්නේ නිර්මල කියන එකනේ පිරිසිදු. නිමල් සඳ පහන් වැනි උපමාවක් භාවිතා කරලා තිනවා. නිමල් පිරිසිදු සඳ පහන් වැගේ සඳ ආලෝකයේ වගේ තියෙන වැලි පිට උදුල මේ වැලි තලාව දිසයි කියන්නේ මේ උදුල කියන්නේ බැබලෙනවා. මේ වැලි මතු පිට බැබලෙන පිරිසිදුව බැබලෙන වැලි තලාව මත. ඒ වගේම සුපුල් මල් යහන්. සුපුල් කියන්නේ හොඳින් මල් පිපිලා තියෙන යහන්. යහන් කියන්නේ ඇඳන් ආකාරය නේද? ගැවසේ සිටින්න පුළුවන් ස්ථාන. ලිය මඩු කියන්නේ ලී කියන්නේ වැල්නේ, මඩු කියන්නේ මණ්ඩප, ලතා මණ්ඩප, වැල් මණ්ඩප, ලියගේ පෙළ, ලිය ගෙපල, ගේ පෙළ නේ, ලිය වැල්වල ගෙවල් පෙළි විදිහට තියෙනවා. මේ ලතා මණ්ඩපෙන් ආරුක්කු ස්වභාවයට හැදිලා තියෙන නිවාස වගේ තිබෙන ලතා මණ්ඩප, වැල් මල් පිපිලා තියෙන වැල් වලින් යුක්ත මේ මණ්ඩප දකින්නට පුළුවන්. ඒවා හරියට තැන් වල බොහෝ ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා. එකල් කියන්නේ ඒ අවස්ථාවේ කෙලන කියන්නේ ක්‍රීඩා කරන විනෝද වෙන වන දෙව්ලිය වනාන්තරයේ ඉන්න දෙව්ලියම් දැක කොමල කියන්නේ කොමල අය. වනාන්තරයේ ඉන්න දෙව්ලියන් කොමල. කල්පිතයක් ඇතර වනාන්තරයේ මේ දෙව්ලියන් නම් ඉන්න විදියක් නෑ නේ. කල්පිතයක් අදහසක්. ලසල් රුකෙක ගහක සැතැපෙව කියන්නේ විවේක ගන්න නතර වෙන්න. ලපලු සීල ලාදලු වලින් එන සීතල ලාදලු වලින් එන සුළඟ හමාගෙන එන සැනසිලිදායක ලාසල් රුකෙක ඔබ විවේක ගන්න කියන කාරණාවයි මෙහිදී කියන්නේ. ඇත්තටම මේ අවස්ථාව දහවල් වෙලානේ නේ. දහවල් වෙලා තියෙන අවස්ථාවකනේ. එතකොට මේ හිරුගේ හිරුගේ දැඩි රශ්මියත් එක්ක වෙහෙස මහන්සිලා ඉන්න අවස්ථාවේ මේ සැලණියට කියනවා මෙන්න මේ අවස්ථාවේ ඔබ වනාන්තරයේ පොඩක් විවේක ගන්න නේ. මද වෙලාවක් විවේක ගන්න නේ. ඒ වගේම අහසින් පැමිණලා මේ තමන්ගේ ගමන සීර්ඝව නැත්නම් දිගටම කරගෙන යන්නේ නැතුව තැන් අවස්ථාවල ඔබ විවේක ගෙන යන්න කියන කාරණාව තමයි මේදී සඳහන් කරන්නේ. මේ පද්‍ය අපූර්ව දෙයක් තියෙනවා. ඔබට හඳුනා ගන්න පුළුවන් බලන්න. දීර්ඝාක්ෂර මේ පද්‍යයේ නැහැ. දීර්ඝාක්ෂරනේ ආ ගා ලා ආදී වශයෙන් ඇදෙන අක්ෂර මෙහි තුල නැහැ. ඒ වගේම මේ භාවිතා කරලා තියෙන ඇත්තටම ලාලිත්‍යයෙන් යුතුව ලලිතව ගලා යන දියදහරක්සේ නිහඬ බව වනයේ තියෙන නිෂ්කලංක බව තමයි මෙහි සඳහන් කරන්නේ. ඒතකොට මෙයත් අපිට ගන්න පුළුවන් වනයේ තියෙන సౌందర్యාත්මක බව. වනයේ තියෙන సౌందర్యාත්මක බව තමයි අපිට මෙහිදී සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි. සමස් අදහස ගත්තොත් මෙන්න මෙහෙම සඳහන් කරන්නට පුළුවන් අපිට සරල අදහස. පිරිසිදු සඳ එළියසේ බැබලෙන වැලි තලාවේ මනාව පිපුණු මල් යහන් වලද වැල් ගොමුවල වැල් නිවාස පෙළෙහිද එම වේලාවේ විනෝද වන ඕමල වන දෙවඟනන් බලා ලාදලු වලින් සිසිලගෙන දෙන නොමේරු සල්ගසක විවේක ගන්න කියන කාරණාව බලන්න කොයිතරම්නම් අපූර්ව సౌందర్యාත්මක දෙයක්ද. සැලණියාගේ කායික සුවතාවය ගැන කතුවරයා හිතලා තියෙන අවස්ථාවක්. හොඳයි. අපි අවධානය යොමු කරමු 9 වන පද්‍යයට. මාත් සමග ගායනා කරමු.
මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනී කල්ගිම් නිවා සැනහෙන සිහි ලස රසිනී කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනී වල්ලම්බලම දැකයාගන් සහතොසිනී අපූර්ව අවස්ථාවක් සැලනියට සඳහන් කරනවා මේ භෞතික පරිසරයේ ස්වභාවය වගේම ඉදා සමාජයේ අපිට සමාජ පරිසර ස්වභාවයක් සඳහන් කරනවා නේ මල්දම් සුවඳ දුම් සොඳ වරලසිනි මල්දම් කියන්නේ මල් වැල් සුවඳ දුම් දුම් නේ සුවඳවත් වූ දුම් යොදන ලද දුම් කියලා කියන්නේ යොදන ලද සොඳ වරලසිනි සොඳ හොඳ වරලසිනි කියන්නේ කොණ්ඩයෙන් යුක්ත. එතකොට මේ එදා සමාජයේ තරුණියන් තමගේ කේශ කලාපය රැක ගන්නට එහෙම නැත්නම් සුරක්ෂිත කරන්නට බොහොම උපමට්ටම් කරගන්න භාවිතා කරපු දේවල්. මල්දම් පළඳ ගන්නවා ඒ වගේම සුවඳ දුම් මේ කේශ කලාපයට අල්ලනවා. ඒ වගේම කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි කල්ගිම් කියන්නේ අවස්ථාවේ කල් කියලා කියන්නේ කාන්තාව. කාන්තාවන් තරුණියන් ගිම් නිවා ගිම් කියන්නේ මේ මහන්සිය නැත්තම් සරතැස ඒවා නිවාගෙන සැනහෙන සහනයටපත් වෙන සිහිලස රසින සිසිල් රසයෙන් ඒ රසයට කැමැත්තෙන් මේ යෙදෙන ආකාරය නැත්නම් මේ ජලයේ ස්නානය කරන අවස්ථාව කොල්ලම් ගසින් කොල්ලම් ගස් කියලා කියන්නේ තමාල ගස්නේ කොල්ලම් ගසින් මේ කොල්ලම් කියන ගස් නිසා නිල් ඉවුර ඇති පොකුණසිනි ඔන්න බලන්න නිල් පාටක නෑ නිල් පහේ කියන්නේ මේ කොළ වර්ණයට නේ කොළ පැහැටින් යුක්ත ඉවුරු ආසානයේ පොකුණසිනි. ඒතර මේ පොකුණු කියලා කියන්නේ අපි දන්නවනේ මේ ඉදිකරන ලද්දයක් නේ ස්වභාවිකව ගොඩ මේ හැදිලා තියෙන දෙයක් නෙවෙයි. ඒතර පොකුණු කියලා කියන්නේ ගොඩ නැගු සකස් කරන ලද. ඒතර මේ ඉවුරු ආසානයේ එදා සමාජයේ ඈත ගම් බිම් වලට යන ගමන් බිමන් කරන ජනතාවට වෙහෙස මහන්සිය නිවා ගන්නට හැදූ ගොඩනැගලා තියෙන ස්ථානයක් පිළිබඳව කියන්නේ. පොකුණසිනි සංදි වචනය පොකුණ ආසන්නවල තියෙන වල්ලම්බලම දැක යාගන් සහතොසිනි මේ වල්ලම්බලම කියන්නේ මේ කැලෑවේ ආසන්නයේ තියෙන මේ අම්බලම හැඳින්වෙන්නේ වල්ලම්බලම කියන්නේ වනාන්තරයේ ආසන්නයේ තියෙන අම්බලක් නේ වල්ලම්බලම දැක යාගන් සහතොසිනි. ඒතර මේ කාන්තාවන් මේ යූරු ආසන්නයේ තියෙන පොකුළු වල ස්නානය කරනවා උන්ගේ තමන්ගේ තියෙන ග්‍රීෂ්මයේ උණුසුම නිවා ගන්නවා මේ අම්බලම දැකලා එතනින් යන්න කියලා කාරණාව කියන්නේ. හැබැයි මෙතන සඳහන් වෙන අපූර්වයන් සැලනියට නතර වෙන්න කියන්නේ නැහැ මෙතන රඳවන්නේ නැහැ යන්න කියලා කියන්නේ නේ. එතකොට අපි දන්නවනේ මේ අම්බලම් හදන්නේ ඇත්තටම ගව්බෙන් ගව්වටනේ ගව්බෙන් ගව්වට කියන්නේ ගව්වක් කියන්නේ සාමාන්‍ය කිලෝමීටර් 6ක් විතර ප්‍රමාණයක් නේ. එතකොට මේ එදා සමාජයේ තරුණියන්ගේ ක්‍රියාකලාපයක් මේ සඳහන් වෙන මේ මත්දහන අවස්ථාවක ඇසිරීම විදිහට නේ මල්දම් ගෙතීම වගේ මේ වගේ රූප ලාවන්‍ය පිළිබඳව සුවඳ වගේ දේවල් භාවිතා කිරීම මේ නාමර තරුණියන්ගේ ක්‍රියාකලාපයක් තමයි මේදී සිහිපත් කරන්නේ. හොඳයි අපි අවධානය යොමු කරමු ඊළඟට 10 වන පද්‍යයට. ඔව් සමාවන්න මට කියන්න බැරුණා මේ පද අරුත් පිළිබඳ. හොඳයි මෙන්න මෙහෙමයි පද අරුත් ගත්තම ඒ කවිය. මල්වැල් සුවඳ දුම් යෙදූ කොණ්ඩයකින් සුන්දර වූ කාන්තාවන් සීතල දියට බැස ශරීර දාහය නිවා ස්නානය කරන කොල්ලම් ගස් නිසා නිල්වන් ඉවුරු සහිත පොකුණු අසල ඇති වල්ලම්බලම දැක සතුටින් යන්න කියන කාරණාව සඳහන් කරන්නේ. හොඳයි. අපි අවධානය යොමු කරමු 10 වන පද්‍යයට. කස්තුරි තිලක සැදී නාලලත සුමුටාන පුල් මහනිල් මල්දම් හිස දවටාන සලිලුන් යනෙන නිති කැරකෙලි කවටාන රිවිමුදුනත වන මැද වදු සුමුට්ටාන බලන්න අපූර්ව අවස්ථාවක් නේ. එතකොට මේ මත්දහන අවස්ථාව හිරු මුදුන් වෙලා තියෙන අවස්ථාවේ මෙන්න මේ ස්ථානෙට අර කාන්තාවන් දිනාන ස්ථානෙන් පැමිණලා මෙන්න මේ තැනට යන්න කියලා තමයි මේ සංඥාට සඳහන් කරන්නේ. බලමු මේ කස්තුරි තිලක. කස්තුරි තිලක කියන්නේ අපි තිලක කියන්නේ නල්ලේ තියෙන අර මොට්ටුව කියන දේනේ අපි පොට්ටුව කියලා කියනවනේ නේ කස්තුරි. එදා සමාජ මේ සතුන්ගේ ගන්න දුර්ලභ මේ කාමභෝගී එහෙම නැත්නම් කාමයේ උද්දීපනය කරන මේ ආලපියක් තමයි මේ කස්තුරි තිලක.
සැදි කියන්නේ මේවා ගාගෙන ඉන්න යොදාගෙන නලලත සුමුටාන නලල මත සුමුටාන කියන්නේ තා සුමුදු එමෙත මෘදු නලලතේ තබාගෙන ඉන්නවා මේ කස්තුරි තිලක. පුල් මහනෙල් කියලා හොඳින් පිපුණු මහනෙල් මල් දම් හිස දවටාන මේ මල් වැල් හිසේ දවටාගෙන ඉන්නවා. හිසේ පැනඳගෙන ඉන්නවා. සලෙලුන් යනෙන නිති කැරකෙලිකව සලෙලුන් කියන්නේ සල්ලාල මේ විනෝදකාමී තරුණයන්ගේ ස්වභාවයක් නේ කියන්නේ යන එන නීති කියන්නේ නිරන්තරයෙන් හැම වෙලෙම කැරකෙලිකවට විහිළු තහළු කරමින් පීඩා ලෝලීම විනෝදයෙන් යුතුව තරුණයන් එහා මෙහා යන රෙබි මුදුනත මෙන්න මේ අවස්ථාවේ ඉරු මුදුන් වෙන අවස්ථාවේ රෙබි මුදුනත වන මැද වදු මේ වනාන්තරයේ මැදට ඇතුළු වෙන්න සුමුටාන කියන ස්ථානේ සුමුටාන කියන වනේ නේ අද හඳුන්වන්නේ මේ සුමුටාන කියන හිඹුටාන කියලා නේ. එතකොට මේ හිඹුටාන කියන තමයි සුමුටාන කියන ස්ථානේ හිරු මුදුන් වෙන අවස්ථාවේ මේ වනාන්තරයේ මැදට ඇතුළු වෙන්න කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. මානව ක්‍රියාකාරකමක් සෞන්දර්යාත්මක දෙයක් නෑ මෙතන නේ මානව ක්‍රියාකාරකමක් තමයි මේකේ සඳහන් කරන්නේ. තරුණියන් ගැන සඳහන් කළා තරුණයන් ගැන සඳහන් කරන ඊළඟට අපි මෙහි අදහස ගත්තොත් සරල අදහස ගත්තොත් ඊටාම මටසෙට්රු නලතේ කස්තුරි තිලක තබා සරසාගෙන පිපුණු මානෙල් මල් මාලා හිසේ දවටාගෙන කෙලි කවටකම් කරමින් විනෝදකාමී තරුණයන් නිතර යන එන සුමුටාන නම් වනාන්තරයේ මැදට හිරු මුදුන් වෙලාවේ ඇතුළු වන්න දවසේ ගත කරන ස්වභාවයත් මෙහිදී කියවෙනවා. හොඳයි. අපි අවධානය යොමු කරමු 11 වන පද්‍යයට. 11 වන පද්‍ය මාත් සමග ගායනා කරමු 11 වන පද්‍ය. මෙන්න මේ ආකාරයට. මග නිලමින් සිටිනා දුඹ නීපියල පිය සලමින් මලගී කෙල රොණීනි වල තතුඩලාමින් බින්දැවිලි කුන් මියුරු පල ඉසිඹුලාමින් එහි සැල දඹ පඳුරු වල ආදී විදිහට ඒ වගේම මිහිරව ගායන උත්සාහ කරමු. රයිට්. මේ පදාරුත් ගත්තාම මග නිලමින් මග කියන්නේ මාර්ගය නිල් පාට කරමින් මේ නිල් පාට කරමින් කියන්නේ හරිත වර්ණ කරමින් කියන්නේ කොළ පාට කරමින් සිටි තිබෙන නාගස් දොඹ ගස් මේ නී කියලා කියන්නේ බක්මී වලට වගේම පියල කියලා කියන්නේ මොර ගස් වලට. එතකොට මෙන්න මේ මාර්ගයේ අසල කොළ පැහැයින් සිටින මේ නා දොඹ බක්මී ඒ වගේම මොර ගස් තියෙන මේ මාර්ගය පිය සලමින් මෙන්න මේ ගස්වල පිය සලමින් කියන්නේ පියාපත් සලමින් හැසිරෙමින් මලගෙහි කියන්නේ මේ මල් අග එමෙතන මේ ගෙඩි ඉදිලා තියෙන එමෙතන මල් පිපිලා තියෙන මේ අග්ගිස්සේ අතු වග මලගෙහි කෙල කියන්නේ ක්‍රීඩා කර හැසිරි රොණිනි වල මේ රොන් උරා බොන්න කියන කාරණාවනේ කියන්නේ රොන් තියෙන තැන ඔබ පියාසලමින් හැසිරෙන්න ඒ වගේම කියනවා තතුඩ ළමින් ඔබගේ තුඩ එමෙතන සැලනියාගේ මේ හොට යොදමින් බිඳ කියන්නේ ඒවාට පහර දෙන්න ඒවා හපන්න ඒවාට කොටන්න කියන එක කියන්නේ බිඳ විලිකුන් කියන්නේ හොඳින් ඉදුණු මියුරු පළ මියුරිතා රසවත් ගෙඩි වලට ඔබගේ හොටෙන් කොටලා ඒවා ආහාරයට ගන්න කියන්නේ ඉසිඹුවක් කියලා කියන්නේ විවේකයක් ගන්න ඉසිඹුලාමින් යෙහි යන්න සැල දඹ පඳුරු වල සැල කියන්නේ ආදරෙන් බොහොම කතා කරන විදියක් නේ. ඉතා ආදරණීය බවක් සැල දඹ පඳුරු වල දඹ කියලා කියන්නේ ජම්බු පඳුරු වල ඔබ හැසිරි යන්න මද වේලාවක් නතර වී යන්න කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඒතර අපි දන්නවනේ මේ නාගස් වල කොළ ලොකුයි. ඒ වගේම මාංශල ගතිය වල තියෙන්නේ මාංශල ගතිය වැඩි. ඒ වගේම දොඹ ගසුත් එහෙමයි නේ බක්මීත් එහෙමයි නේ මල් වල වර්ණය කරත් අපිට ගන්න පුළුවන් මේ නා මල් සුදු පාටයි. ඒ වගේම දොඹ මල් සුදු පාටයි. බක්මී මල් නම් කහ පාටයි නේ. ඒ වගේම මොර මේ ගස්සා මේ ශාක කාමෝද්දීපනය කරන ශාකනේ නේ. අහසේ සිටින දකින්න සැලනියට අහසේ සිට දකින්න පුළුවන් ආකාරය තමයි මේ සඳහන් කරන්නේ. ඊටාම වටිනා ප්‍රමෝද ජනක පරිසර ස්වභාවයක් තමයි දෘශ්‍ය රූපයක් තමයි මෙහිදී මතු කරන්නේ. හොඳයි. අපි සරල අදහස ගත්තොත් මෙන්න මෙහෙම සැලනියට සඳහන් කරනවා. සැලලිනිය මාර්ගය කොළ පැහැ කරමින් ඇති නා දොඹ බක්මී මොර ගස්වල මල් රේණු වලින් යුක්ත මල් හා ඵල ඇති අතු වග පියාපත් සලමින් ඔබගේ
තුඩින් ඉදුණු මිහිරි ඵල ආහාරයටගෙන ජම්බු පඳුරු වල විවේකගෙන යන්න. හැබැයි අර ආහාරයට ගන්න ශාක මතම රැඳෙන්න කියලා කියන්නේ ඔබ ඉන්න අනතුරුව යන්න කියන කාරණාවයි සඳහන් කරන්නේ. හොඳයි අපූර්ව පරිසර ස්වභාවයක් සැලෙන්ඩාගේ සුව පහසුව හිතපු අවස්ථාවක්. අපිට දුෂ්ටිකාවයක් නොවන අවස්ථාවක්. හොඳයි. අපි අවධානය යොමු කරමු ඉන්න අනතුර 12 වන පද්‍යයට. 12 වන පද්‍ය. 12 වන පද්‍ය. මාත් සමග ගායනා කරමු. මෙන්න මේ විදිහට. රිවිතෙවුලේ පිපි කමලී විල් ගැවසී මතකෝලේ තුරු වදලේ හඬන නිසී වනසෙවුලේ මග අසලේ පොර සැලසී ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසි බලන්න අපූර්ව අවස්ථාවක් නේ පරිසර ස්වභාවයක් සඳහන් කරන අවස්ථාව අපිට චිත්‍ර රූපත් මෑවෙනවා බලමු රිවි තැවුලි රිවි කියන්නේ හිරුනේ තැවුලි කියන්නේ හිරුගේ රස්මා තැවෙන එහෙම නැත්නම් වේදනාකාරී බොහොම උණුසුම්ම ඇති වෙලාවේ නේ එහෙම නැත්නම් හිරු පායා එන වෙලාවේ හිරු රැස් වැටෙන වෙලාවේ රිවි තැවුලි නේ හිරු රැස් සමග පිපි කමලි කියන්නේ නිලුම් මල් විල් ගැවසීමේ හිරු රශ්මිය සමග තමයි නිලුම් මල් පිපිලා තිබෙන්නේ මෙන්න මේ විල් වල ගැවසිලා තිබෙන අවස්ථාවේ මත කෝලී තුරු වදලේ හඬනසි මෙන්න මේ අවස්ථාවේ මත් වෙලා ඉන්න කෝලන් තුරු වදලේ තුරු වදුළු වල තුරු ගොමු වල යට හඬන නිසි ඒ වගේ මත් වෙලා ඒගොල්ලෝ කෑකු ගහන ඒගොල්ලන්ගේ ශබ්ද නාදේ නැත්නම් ශබ්දේ නාදේ ඇහෙන වෙලාවේ වනසැවුලි කියන්නේ වනාන්තරයේ ඉන්න කුකුලන්නේ නේ ඈ කැලෑ කුකුලන් වන කුකුලන් මග අසලේ මාර්ග ආසන්නයේ පොර සැලැසි ඒගොල්ලෝ පොර කමින් සිටිනවා නේ අපි දන්නවා සාමාන්‍ය කුකුළු රංචුක මේගොල්ලෝ සමූහ විදිහට ඉන්නේ කුකුළු දකින්න තවත් කුකුලෙක් හා පොර වැටෙන ආකාරයෙන් ඉතින් තමන්ගේ රැළේ ඉන්න කිකිලියව ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්න මේ පොරට වැටලා ඉන්න අවස්ථාවේ ගුරු බැවුලේ යව අවුලේ නොවි කිසිම ගුරු බැවුල කියන ස්ථානයේ අවුල් වෙන්නේ නැතුව ඔබගේ මනස වෙනස් කරගන්න නැතුව ඔබගේ හැඟීම් ඔබගේ කායික ඔබගේ ප්‍රාර්ථනාව අරමුණ වෙනස් කරගන්න නැතුව ඔබ මේ ස්ථානයේ යන්න කියන කාරණාවේ මේ සඳහන් කරන්නේ මේ ගුරු බැවුල කියන එක නම් අද සඳහන් කරන්නේ වාන ගුරු ගොඩැල්ල කියලා නේ එතකොට මේ කොවුල් හඬ ඇත්තටම මම කාමයේ උද්දීපනය කරන්නේ දේවල්. ඇත්තට මේ සැලහිණිය යන්නෙත් මේ උලපුඩේ දේවිට මේ පුතෙක් ලබා දෙන්න කියලා ඉල්ලීම මේ දෙවියන්ට කරන්න යන්නේ. ඒ ගමනේ මේ සලසන දේවල් ඇත්තටම බොහොම මේ සැවුලටත් මේ සැලහිණියටත් බොහොම උද්වේග කර තමන්ගේ චිත්ත ප්‍රසාදයේ මානසික ප්‍රසාදයේ කායික ප්‍රසාදයේ ඇති කරන දේවල් තමයි මේ කරන්නේ. සඳහන් කරන්නේ. චිත්ත රූප පැවෙන අවස්ථාව සමුද්ද ഘോഷ විරිත මේ සඳහන් කරන්නේ. ඒ වගේම මෙහි සඳහන් වෙන රීවි තැවුලේ මත කූලේ වනසැවුලේ ගුරු බැවුලේ වගේම අවසානයේ ගැවැසි නිසි සැලසි කිසි ආදී විදියට භාවිතා කරලා තියෙනවා මේ ඊටාම රසවත් පද්‍යයක් මේ තුල 12 වෙනි පද්‍ය හොඳයි අපි එහෙනම් මේ සරල අදහස මෙන්න මේ ආකාරයෙන් හඳුනා ගනිමු හිරු රැස් නිසා පිපුණු නෙළුම් මල් ඇති විල්වල ගැවැසි සිටීමට සුදුසු ගස් වදුළු වල මත් කෝලං හඬන්නා වූද මාර්ගය ආසන්නේ වලි කුකුලං පොර කමෙන් සිටින්නා වූද ගුරු බැවුල ප්‍රදේශී දී කිසිදු අවුලකට පත් නොවී යන්න කියන කාරණාව හොඳයි අපි අවධානය යොමු කරමු එහෙනම් 13 වන පද්‍ය අවසාන පද්‍ය වෙත අපූර්ව පද්‍යයක් අපි හඳුනාගමු මෙන්න මේ විදිහට ගායනා කරමු මාත් සමග එකට වනසිරි පියුම් රාබන්දරන බරණ යුරු වටපිරි සුපුල් දුනු කීමල් මුරුත තුරු බිඟු පිරුවැරු ඔලු පුලැඹුල වල තාඹුරු හිම සරිසිහිල් දිය හිබ දැක යන් මිතුරු අපූර්ව අවස්ථාවක් මේ වනසිරි කියන්නේ වනය කියන්නේ කැලෑවැනි සිරි කියන්නේ ශ්‍රියාකත වනයේ නම් වූ ශ්‍රියාකත පියුම් රාබඳ පියුම් රා කියලා කියන්නේ මෙතන පద్ම රාග මැණික් වලට බඳ කියලා කියන්නේ බැඳ තිබෙන
රණ බරණ යුරු උපමාවක් භාවිතා කරනවා. රන් ආභරණ වගේ. එතකොට මේ වනයේ නැමැති ශ්‍රියාකාන්තාව පద్මරාග මැණික් ඔබවලා හැදූ රන් ආභරණ බැඳා සේ දකින්නට ලැබෙනවා. ඒ වගේම කියනවා වටපිරි. වට කියලා කියන්නේ අවට කියන එකනේ. අවට පිරීලා තිබෙනවා. වටේට බොහෝ තියෙනවා මොනවද? සුපුල්. සුපුල් කියන්නේ හොඳින් පිපුණු දුනුකේ මල්, දුනුකියා මල් වගේම මුරුතතුරු. මුරුත ගස් දකින්නට ලැබෙනවා. මුරුත ගස් වල මල් නම් රතු පැහැයෙන් යුක්තයිනේ. නේ? දුනුකේ මල් අපි දන්නවා. ඒ වගේ මල් සුදු පාටින් තමයි යුන්නේ. ලා කහ වර්ණයේ යුතුව. එතකොට මෙන්න මේව අවට දකින්න ලැබෙනවා. මොනවද? දුනුකියා මල් සහ මුරුත ගස්. බිඟු පිරුවැරු බිඟු කියලා කියන්නේ මීමැස්සන්නේ නේ මීමැස්සම් පිරිවැරු ඒගොල්ලෝ සමූහ විදිහට ඉන්නවා පිරිලා ඉන්නවා ඔලු පුලඹුල වල තඹුරු ඔලු කියලා කියන්නේ ඕලු ඊට පස්සේ පුල කියලා කියන්නේ මානෙල් බුල කියලා කියන්නේ බුලමල් වල තඹුරු කියන්නේ නෙළුම් මල්. එතකොට මෙන්න මේ නෙළුම් මල් වල විල් වල තිබෙන මල් වල මීමැස්සම් පිරිලා ඉන්නවා. හිම සරි හිම කියලා කියන්නේ අයිස් නේ එහෙම නැත්නම් මිදුණු ජලයේනේ සරි කියන්නේ සමාන විදිහට එතනත් උපමාවක්. හිම සීරි වැරු එක සීතල අයිස් වැනි සිහිල්දිය සීතල ජලය හෙබ කියන්නේ මේවා යුක්තයි කියන එක නේ යුක්තෙන් යුතුව දැක යන් මිතුරු මේ පැහැදිලි විශාල ජල තලාවක් පිළිබඳවයි මේ කියන්නේ. ජල තලාව පිළිබඳ අපූර්ව රූපකයක් මේ විශාල ජලාශයක් සම්බන්ධයෙන් තමයි කියන්නේ රූපකයක් සහ උපමාමේදී භාවිතා කරලා තියෙනවා. යූරු ආසාදේ තමයි මේ වැටකියා මල් හැදෙන්නේ. ඒ වගේම මූර්ත ගස් මේවල බොහොම සිසිලසින් යුක්ත මල් වලින් පිරීලා ඇති නිසා තමයි මේ සඳහන් කරන්නේ වන අසිරිය වනාන්තරයේ අසිරිය. අපි මෙන්න මෙහෙම ගත්තොත් එහෙම මේ සරල අදහස පද අරුත් ගත්තම මිතුර වනය නම් වූ ශ්‍රියාකතගේ පත්මරාග මැණික් වලින් බැඳි මැණික් ආභරණසේ හොඳින් පිපුණු දුනුකේ ගස් හා මල් පිරී ඇති මුරුත ගස් හැමතැනම තිබෙන මීමැස්සම් පිරී සිටින ඕලු මානෙල් එළමානෙල් නෙළුම් වැනි මල් වලින් පිරුණු හිම වැනි සීතල ජලයෙන් යුක් ගැඹුරු ජලාශය දැක යන්න. මෙන්න මේ විදිහට තමයි පද්‍ය ටික අවසන් වෙන්නේ. එතකොට අපූර්ව අපිට වන අසිරිය වගේම එදා සමාජයේ ආර්ථික ස්වභාවය ගැන කතා කරාම නේද? රත්තරම් භාවිතය නේ. ඒ වගේම කුෂිකර්මාන්තය. ඒ වගේම ගත්තාම අපිට කාන්තාවන්ගේ රූපලාවන්‍ය පිළිබඳව නේද? මල්දම් පැළඳීම, තරුණයන්ගේ ක්‍රීඩාලූලි බව, සැනසිලිදායක හැසිරීම, ඒ වගේම දේව සංකල්ප දෙවියන්ට තිබෙන බැඳීම, බුදුන් වන්දනා කිරීම නේ. මිනිසුන් මේ ජනගහණයෙන් යුක්තව හැසිරුණු ආකාරය, ඔවුන්ගේ මේ දෙවියන්ට තිබුණ ඇල්ම බැල්ම භක්තිය, බුද්ධාලම්බන ප්‍රීතිය, ඒ වගේම ස්වභාවික පරිසරයේ තියෙන සම්පෝෂිත බව, ස්වභාවික පරිසරය වනාන්තර වලින් යුක්තයි, මාර්ග අසල ගස් වගා කරලා තිබෙනවා. ඒ වගේම ස්වභාවික පරිසරයේ සතුන් හැසිරීම ආදී දේවල් අපූර්ව විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අතීත මේ බෞද්ධ ආගමත් එක්ක බැඳිච්ච Hindu ආගම, Hindu දහම, මේ කතෝලික ආගම ගැන කතා කරන්නේ නැහැ. ඉස්ලාම් දහම ගැන මෙතන කතා කරන්නේ. හැබැයි මේ බෞද්ධ ආගම සහ Hindu ආගම අතර තියෙන අන්‍යෝන්‍ය බැඳියා. ඒ වගේම එදා සමාජයේ මේ රන් ආභරණ, ඒ වගේම අශ්වයන් වගේ සතුන් ආරක්ෂාව, මේ ආරක්ෂා හමුදාව, රාජ්‍ය පරිපාලනය, දේශපාලන විධික්‍රමය ආදී දේවල්, ඒ වගේම මිනිසුන්ගේ සිතුම් පැතුම්, ප්‍රාර්ථනාව, ඒ වගේම මාර්ග සංවර්ධනය පිළිබඳ ජනතාවට ගමන් බිමන් කරන මිනිසුන්ට විවේක ගන්නට අම්බලම් තැනීම, මාර්ග තැනීම, පොකුඩු ඉදි කිරීම ආදී කරුණු කාරණා මේ තුල ඉතා හොඳින් විස්තර වෙනවා. ඒ වගේම චමත්කාර ලස්සනනේ වනාන්තරයේ මල් පිපිලා තියෙන, පළතුරු වලින් යුක්ත මල් පිපෙන වනාන්තරයක සුන්දරභාවය මේ තුලින් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඒ අනුව අපිට සඳහන් කරන්න පුළුවන් වනාසිරිය පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම සමාජ ආර්ථික තොරතුරු සඳහන් කරනවා. ඒ වගේම විවිධ අවස්ථාවන් නේ. එතකොට විවිධ අවස්ථාන් උදෑසන අපිට මුහුද පේන විදිය, ඒ වගේම නගරයේ තියෙන මේ කතරගම දේවාලයේ පේන විදිය, ඒ වගේම විවිධ ස්ථාන, මාර්ග, මුරකපුළු දකින්න ලැබෙන ආකාරය, මුහුද දකින්න ලැබෙන ආකාරය විවිධ අවස්ථා වර්ණනා කරලා තියෙනවා. එතකොට මේ ස්වභාවික මේ පවතින දේ ඒ සැටියෙම ඒ විදිහට තමයි වර්ණනා කරලා තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් ස්වභාවෝක්තියට මුල් තැන දීලා තිබෙනවා. ඒවා අතිශෝක්තියෙන් නෙමෙයි.
වෙනත් ආකාරයෙන් නෙමෙයි පවතින දේවල් ඒ අයුරින්ම දකින්නට ලැබෙන දේවල් ඇහැට දකින්නට ලැබෙන දේවල් ඒ අයුරින්ම වර්ණනා කරලා තියෙනවා. ඒ අනුව අපිට සඳහන් කරන්න පුළුවන් ස්වභාවෝක්තියට මුල් තැන දීලා තිබෙන බව. ඒ වගේම විවිධ කාව්‍ය උපක්‍රමයන්ට අපිට කතා කරන්නට පුළුවන්. උපමා භාවිතා කිරීම, රූපක භාවිතා කිරීම, ඒ වගේම එලි සමය භාවිතා කිරීම සහ එලි වැට ආරක්ෂා කිරීම. ඒ වගේම සමුද්‍ර ഘോഷ විරිත භාවිතා කිරීම. මෙන්න මේ වගේ දේවල් වගේම අර ඒ අවස්ථාව ඒ සිද්ධිය ඒ ස්වභාවික தත්ත්වය පැහැදිලි කරන්නට අක්ෂර වෙනස් කිරීම අර සැලනියට සඳහන් කරන බිමට බැස වැලිතලාවේ ගමන් කරන රිද්මය ඒ අක්ෂර තුල සංගවිලා තියෙන ව්‍යංගාර්ථයෙන් දනවන ආකාරය. ඒ වගේම අයිරාවන කියන හත්වන පද්‍ය උපටනේ දෛරාවන කියන තුට එතනේ රකාරය වැඩි වශයෙන් භාවිතා කරනවා, ඊකාරය වැඩි වශයෙන් භාවිතා කරලා තියෙනවා. ඒතකොට මේගොල්ලන් තියෙන අර වේගවත් භාවය නැත්නම් පෞරුෂය පෙන්වන්නටයි තමයි ඒ ඊකාරය භාවිතා කිරීමෙන් ඒ අක්ෂර වෙනස් කිරීමෙන් යොදාගෙන තිබෙන්නේ. ඒ වගේම අර නින්නාදී අවස්ථාවේ රළේ වේගයේ මුහුදේ රැල්ලේ ස්වභාවය පෙන්වන්නටම නල බල සසල දල රළ පෙර නුම නැගින වගේ. ඒ වගේම තතුඩ ලබින් බිඳි විලිකුන් මියුරු ඵල වගේ දේවල් භාවිතා කරලා තියෙනවා. මෙන්න මේ වගේ අපූර්ව රසයෙන් යුක්තව වර්ණනා කරපු අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන් මග විසිතුරු පාඩම. ඔබේ අවධානය යොමු කරන මෙන්න මේ නිදසුන් ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන වඩා හොඳයි. ඒවා ඔබට භාවිතා කරන්නට පුළුවන් ඔබේ පිළිතුරු ලිවීමේදී නේ. ඔබට සඳහන් කරොත් මෙන්න මේවා උපමා වලදින අදහසින් මෙන් සුර ගඟ අඟන වගේ අනුප්‍රාස රසයෙන් නල බල සසල දල රළ පෙන නුඹ නැගෙන එලි සමයේ රැකින අවස්ථා අඟන නැගෙන බබලන පෙනෙන ආදී විදියට කාව්‍ය උක්ති විදියට ගන්න පුළුවන් වලදින අදහසින් මෙන් සුර ගඟ අඟන. ඒ වගේම රූපක විදියට ගත්තොත් මුනි සිරි පා තඹර ගණේ මිනි බබල කිරණේ උ සතපාය වලදින අදහසින් මෙන් සුරංගන අඟන. එතකොට උපමා භාවිතනේ නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින උපමා භාවිතය. ඒ වගේම හිමසරි සිහිල් දිය ඒවත් උපමා භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම තව ගත්තොත් එම අග පිපි මල් මලිගිය ලිය කැලිය වගේ බඳ හින රස රජහස පුල් විලේ ඊටම කාව්‍යුක්ති විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේවා නිදසුන් විදිහට ඔබ අරගෙන සඳහන් කරන්න පුළුවන්. එදා සමාජ තත්ත්වයන් පිළ අයිරාවන උවත් නවතන රිසින් එන අයිරා දහස් දිලි කොත් සිපත්ගෙන කයිකාවලේ රැක සිට සෙබළුන් අන්නේ වගේ දේවල්. ඒ වගේම කස්තුරි තිලක සැදී නලලත් සුමුටාන එදා ආර්ථික ස්වභාවය සහ තරුණයන්ගේ හැසිරීම. ඒ වගේම වනාසිරිය ගැන කිව්වොත් එම සතුන් ගැන කිව්වොත් එම තතුරුලා මේ බිද විලිකුල් මියුරු පළ රිවි තැබුලේ පිපි කමලේ විල් ගැවසි වනාසිරිය පිළිබඳව මෙන්න මේ වගේ දේවල් ඔබ අරගෙන නිදසුන් විදියට භාවිතා කරමින් ඔබේ රස වින්දනය දක්වන්න, ඔබේ අදහස් දක්වන්න. එසේනම් ඔන්න අපි සම්පූර්ණ පාඩම අවසන් කරනවා. ඒ වගේම ඔබට තව සඳහන් කරොත් මෙන්න මේවත් හරි සුදුසුයි. රන්වන් කරල් ගෙන එන ගිර උන් අතින. ඒ වගේම යන්මන් තුසින් මගතොරතුරු නියම දැන බලසේනා නායක සකු කුමරු එන. ඒ වගේම සකි සඳ පෙනේ සමනුල ගල නැගෙන හිර. මෙන්න මේ වගේ දේවල් ඔබට නිදසුන් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ කෙටි වදන් සඳහන් කරාට ඔබ මතක තබා ගන්න විභාගයේදී පද්‍ය පාද දෙකක්වත් අඩුව තමයි සඳහන් කරන්න. යම්කිසි කොටසකට මේ පද දෙක තුනකට සීමා වෙන්නේ නැතුව පද්‍ය පාද දෙකක් පමණ අරගෙන සුදුසු තැන්වල මේ කියන කාරණාත් යොදා ගන්න. එසේ අරගෙන විභාගය ජය ගන්න ඔබට ශක්තිය ලැබේවා. එහෙනම් ඔබට ජය නියතයි. එසේනම් සිංහල වීරි YouTube channel එකට like එකක් එකතු කරන්න. ෂෙයා කරන්න මේ අත්දැකීම තවත් අයට බෙදා හදා දෙමින්. ඒ වගේම මතක් කළාම subscribe කරන්න. ඒ වගේ ඒ subscribe කිරීමෙන් මෙවැනි වීඩියෝ ඔබට මුදා හැදිසෙනින් අන්තර්ජාලයට මුදාසින් ඔබට දකින්නට අසන්නට ඔබේ සමීපයට ෂණයෙන් ගෙන ගන්නට පුළුවන්. එසේනම් ඔබ සිළු දිනාටම ජය ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙමු තවත් වීඩියෝ එකකින්. ඔබ සිළු දිනාටම ජය වේවා.